නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ දහමඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ලෝකයේ තියෙන මාර්ග අතර සොඳුරුතම මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගය සොයාගත්තේ සුගත වූ අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මාර්ගය සොයාගෙන මේ මාවතේ වැඩියා. ඒ නිසා සුගත කියනවා. ඒ උතුම් මාර්ගය පිළිබඳ කියවෙන ධර්මයට අපි කියන්නේ ස්වකහාත ධර්මය කියලා. සොඳුරු ලෙස පැවසූ දහමක්. ඒ මාර්ගය අනුගමනය කරන, ඒ මාර්ගයේ ගමන් කරන ශ්‍රාවක සංඝයාට ඒ මාර්ගයේ වැඩම කොට ගමන නිමා කළ රහතන් වහන්සේට අපි කියන්නේ සුපටිපන්න කියලා. මනාව පිළිපන්, සොඳුරු ලෙස පිළිපන් ශ්‍රාවක සංඝ රත්නය. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන් මඟ පිළිබඳවයි ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණනාවෙන් අපි මේ දිනවල ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් අද දවසේදී මේ උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණනාව සදහම් දෙසුමේ විකාශන දායකත්වයේ දරනු ලබන්නේ නොම්බර 150 ඒ ගැමුණු මාවත බොරුපන ලිපිනේ පදිංචි මුණසිංහ අමරාවතී සිල්වා බිරිඳ දියණියන් දෙදෙනා සහ බෑනාවරුන් දෙදෙනා ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින්. විශේෂයෙන් වසර 68ක් ආයුෂ විඳලා මීට වසරකට පෙර එනම් 2020 7/27 වන දින මිය පරලොව යන්ට යෙදුන අජිත් චන්ද්‍රසිරි සිල්වා මහත්මයාට සහ වසර 102ක් ජීවත්ව 2020 8/10 වන දින මිය පරලොව ගිය ඇසිලින් සිල්වා මහත්මියට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුෙන් යුක්තව තමයි මේ පින්වතුන් දායකත්වය එකතු කරන්නේ. උතුම් ධර්ම දානමය පින් සිද්ධ කරන්නේ. මේ ලෝකේ යම්තා කුසල් තියනවාද, යහපතක් තියනවාද, ඒ සියල්ල ධර්ම දානය හා බැඳී පවතිනවා. ඒ නිසායි සියලු දාන අතර ධර්ම දානය අග්‍ර වෙන්නේ. ඉතින් මේ ලබා දෙන ධර්ම දානය ඊටාම සකස් කරලා ලබා දෙනකොට ඔබේ ධර්ම දානය ඊටාම ගෞරවයෙන් පිළිගන්න ඕනේ. මනාව අවධානයෙන් බණ අහන්න ඕනේ. අපි ඉගෙන ගනිමින් ඉන්නේ සම්මා සංකල්පය ගැන. එක දෙසුමකින් අපි පැහැදිලි කරගත්ත සම්මා සංකප්පෝ කියන නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප පිළිබඳව. අපි ගොඩාක් පැහැදිලි කරගත්තේ බෝසතාණන් වහන්සේ කොහොමද නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප දියුණු කරගෙන උතුම් සම්බුද්ධත්වයට පත් වුණේ කියලා. දේදහ විතක්ක සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා. තථාගතයන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේට වදාලා තථාගතං භික්කවේ අරහන්තං සම්මා සම්බුද්ධං ද්වේ විතක්කා බහුලං සමුදාචරಂತಿ. මහණනි, තථාගතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතර්ක දෙකක් බහුලව පවත්වනවා. කියන්නේ අරහත්ත්වයට පත් වුණා කියලා විතර්ක නැති වෙන්නේ නැහැ. විතර්ක පවතිනවා. කෙලෙස් සහගත නැහැ. තථාගතයන් වහන්සේට බහුලව පවතින විතර්ක දෙක මොකක්ද? තථාගතයන් වහන්සේගේ සම්බුදු හිතේ බහුලව සැරිසරන විතර්ක දෙක එකක් කේමෝච විතක්කෝ, එකක් බිය රහිත බව පිළිබඳ විතර්කයක්.
අනිත් එක පවිවේකෝච හුදකලාව පිළිබඳ විතර්කයක්. එකක් නිර්භය බව පිළිබඳ විතර්කයක්, අනිත් විතර්කය හුදකලාව සම්බන්ධ විතර්කයක්. අභ්‍යාපජ්ජා රාමෝ භික්ඛවේ තථාගතෝ අභ්‍යාපජ්ජ රතෝ. තථාගතයන් වහන්සේ ව්‍යාපාද රහිත බව, පීඩා රහිත බව තුල වාසය කරන්නේ. පීඩා රහිත භවයේ ඇලී සිටිනවා. තමේනං භික්ඛවේ තථාගතං අභ්‍යාපජ්ජා රාමං අභ්‍යාපජ්ජ රතං ඒසේව විතක්කෝ බහුලං සමුදාචරති. තථාගතයන් වහන්සේ පීඩා රහිත බව, ව්‍යාපාද රහිත බව සමග ඒ තුල වාසය කරද්දී ඇලී සිටිනකොට ඒසේව විතක්කෝ බහුලං සමුදාචරති, මේ විතර්කයේම බහුලව ඇති වෙනවා. ඉමායාහං ඉරියාය නකින්චි ව්‍යාබාධේමි තසංවාතාවරං වාති. මාගේ මේ ඉරියව්වකින්වත් කිසිම තැති ගන්නා වූ හෝ තැති නොගන්නා වූ හෝ සත්වයක් වෙහෙසටපත් නොවේවා කියලා. තථාගතයන් වහන්සේට නිතර ඉන්නකොට, වැඩ ඉන්නකොට, පීඩා රහිත භවයේ ඉන්නකොට තථාගතයන් වහන්සේට නිතරම හිතෙන්නේ, හිතට නැගෙන සිතුවිල්ලක් තමයි මාගේ කිසිම ඉරියව්වකින් කිසිම සත්වයක් තැති ගන්නා වූ හෝ නැති හෝ, රහතන් වහන්සේලා හරි කෙලෙස් සහිත අය හරි කිසිම සත්වයක් නොපෙළේවා, පීඩාවටපත් නොවේවා කියන සිතුවිල්ල පවතිනවා. එතකොට මේ සිතුවිල්ල මෛත්‍රී සහගතයි. ඒක මහා කරුණාවට සම්බන්ධයි. පවිවේකාරාමෝ භික්ඛවේ තථාගතෝ පවිවේක රතෝ. තථාගතයන් වහන්සේ විවේකයේ තුල වසන විවේකයේ ඇලී සිටිනවා. තමේනම් භික්ඛවේ තථාගතං පවිවේකාරාමං පවිවේක රතං ඒසේව විතක්කෝ බහුලං සමුදාචරති. මහණනි, තථාගතයන් වහන්සේ පවිවේකයේ තුල පවිවේකයේ ඇලී වසනකොට මේ විතර්කයෙන් බහුලව හැසිරෙනවා. යං අකුසලං තං පහීනන්ති. හුදකලා වෙච්චාම තථාගතයන් වහන්සේට ගේ බුදු සිතට නැගින්නේ යමක් අකුසල්ද ඒ ප්‍රහීන වුණා. හිත තුල අකුසල් ප්‍රහීන වීම පිළිබඳවයි ඒ පවිවේකයේ පිළිබඳ විතර්කය. ඒවා ඔක්කොම සම්මා සංකල්ප ගණයට වැටෙනවා. තථාගතයන් වහන්සේ තින් ශ්‍රාවකයන්ට වැඩි අති විශේෂයි, සුවිශේෂයිනේ. ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදය අහන ශ්‍රාවකයෝ කෙලෙස් දුරු කරනවා. ශාස්ත්‍රඥ වහන්සේ දුරු කළේ රාග ද්වේෂ මොහොම තමයි. ශ්‍රාවකයෝ දුරු කරන්නේ රාග ද්වේෂ මොහොම තමයි. නමුත් ශාස්ත්‍රඥ වහන්සේ තමයි මුලින්ම කෙලෙස් දුරු කළේ. ශ්‍රාවකයෝ ඒක අහගෙන දුරු කළේ. ඊළඟට ශ්‍රාවකයෝ කෙලෙස් දුරු කරාට සසරේ බොහෝ කලක් තිස්සේ පුරුදු කරපු යම් යම් පුරුදු තියෙන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළා කියන්නේ වාසනා සහිතව. වාසනා ගුණ කියන්නේ සසරින් ආපු පුරුදු. ඒ කිසිම පුරුදුවක් නැතුව තථාගතයන් වහන්සේ සියලු කෙලෙස් දුරු කරන්නේ. නිසා තථාගතයන් වහන්සේ ගැන බාහිරින් බලලවත් අඩුපාඩුවක් කරුණු සහිතව පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් පරිපූර්ණ ජීවිතයක්. තස්මාතිහ භික්කවේ තුම්මේපි අභ්‍යාපජ්ජාරාමා විහෙරත අභ්‍යාපජ්ජ රතා. භික්ෂුන් වහන්සේට ආවාද කළා. එනිසා මහණෙනි, නුඹලාද අභ්‍යාපජ්ජාරාමා විහෙරත, මේ පීඩා රහිත විහරණය තුල වාසය නැවතී වසව. අභ්‍යාපජ්ජ රතා, පීඩා රහිත භවයේ ඇලී වසව. මෛත්‍රිය තුල වාසය කරන්ට කිව්වා. තේසං වූ භික්ඛවේ තුම්හාකං අභ්‍යාපජ්ජාරාමාන විහෙරතං අභ්‍යාපජ්ජ රතානං ඒසේ විතක්කෝ බහුලං සමුදාචරිස්සති. අභ්‍යාපජ්ජ පීඩා රහිත, ගැටුම් රහිත, මෛත්‍රී සහගත විතර්ක බහුලව පවත්වද්දී ඒ තුල වසද්දී එහි ඇලී වසනකොට මෙන්න මේ විතර්කය ඔබේ සිත තුල බහුලව සැරිසරනවා. ඉමාය මයං ඉරියාය නකින්චි ව්‍යාබාධේම තසංවාතාවරං වාති. මාගේ මේ කිසිම
අපගේ මේ කිසිම ඉරියව්වකින් කිසිම සත්වෙක් පීඩාවටපත් නොවේවා, වෙහෙසටපත් නොවේවා, තති ගන්නා වූ තති නොගන්නා වූ සත්වෙක් කියන විතර්කය ඇති වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා පවිවේකාරාමෙන් වාසය කරන්ට, හුදකලා විවේකයෙන් වාසය කරන්න එහි ඇලී වසන්. එහි වසනකොට මේ විතර්කයේ බහුල උපදිනවා. කිං අකුසලං කිං අප්පහේනං, කුමක්ද අකුසලයේ, කුමක්ද ප්‍රහීන වුනේ, කුමක්ද ප්‍රහීන වුනේ නැත්තේ, කිං පජහාම, කුමක්ද අත්හැරී. එතකොට ශ්‍රාවකයෙකුට, භික්ෂුවකට හුදකලා වුණාම ඌට අකුසල් ගැන මෙනෙහි වෙන්නේ මෙන්න මේවා අකුසල්, මේ අකුසල් මා තුලින් දුරු වෙලා නැහැ, මා තුල තාම තියෙනවා, ඒවා මං කොහොමද අත්හරින්නේ කියන විතර්කයේ ශ්‍රාවකයට එනවා පවිවේකයක් එක්ක. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහේ විතර්ක පිළිබඳ මේ දෙසුම තියෙන්නේ මේ ඉතිඋත්තක පාළි. ඊටාම සොඳුරු දෙසුමක් බුදුරජාණන් වහන්සේගේ විතර්ක පිළිබඳ. මේක අහන්න දුර්ලභ දෙසුමක්. කේම විතර්කයයි පවිවේක විතර්කයයි තථාගතයන් වහන්සේට බහුලව තියෙන විතර්ක දෙකක්. අපි තවදුරටත් දැන් සම්මා සංකල්ප ගැන මම හැමදාම ඔබට කියන කරුණක්නේ. අපි මේ ආර්ය ශ්‍රායක මාර්ගය වේවා, චතුරාර්ය සත්‍ය වේවා, මේවා විග්‍රහ ඉගෙන ගන්නේ මේ ධර්මයේ කියලා දෙන්නේ මේ දැනුම පෙන්වන්න නෙමෙයි. අපි මේ බණ අහන්නේ දැනුම හදාගෙන අනිත් අයට ප්‍රදර්ශනය කරන්නට නෙමෙයි. අපි මේ දේශනා මාලාවන් ශ්‍රවණය කරන්නේ අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා අපිට අවස්ථාවන් එනවා. කාම ව්‍යාපාද විහිංසා විතර්ක වලින් අපි පීඩාවටපත් වෙනවා. අපි එතකොට නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා විතර්කයේ තැන් වලට යොදවලා අපි ජය ගන්න ඕනේ ඒ මිච්ඡා සංකල්ප පරදවලා. ඒකට අපි දැනගෙන ඉන්න ඕනේ උපක්‍රම. දැන් සමහර දරුවෝ ඉන්නවා, සමහර වැඩිහිටියොත් ඉන්නවා, යම් දේවල්ට ආසාව ඇති වෙලා, රාගය ඇති වෙලා ඒක පස්සෙම නැහිගෙන යනවා. අතහැර ගන්න බෑ. ඒ හින්දම ශෝක කරනවා, අභ්‍යන්තරේ දැවෙනවා, පපුවේ අත් ගහ ගන්නවා, කේල් කඳන් වගේ කඩා වැටෙනවා, ඇඳේ මුණින් අතට හාන්සි වෙලා කොට්ට බදාගෙන අඬනවා. මට මේක නැති වුණා, මට මොහු නැති වුණා, මට එයා නැති වුණා. මේ රාගය නිසා බොහෝ පීඩාවටපත් වෙනවා. ඒ විතරකේ අතහැර ගන්න තේරෙන්නේ නැහැ. ඒත් එක්ක ව්‍යාපාදේ එනවා, ගැටීමක් ඇති වෙනවා අතහැරලා ගියා අය ගැන, නැති වෙච්ච දේ ගැන. ඒක අතහැර ගන්න තේරෙන්නේ නැහැ. විහිංසාව ඇති වෙනවා. හිංසා කරන්න නසන්න හිතෙනවා. තමාට අයහපත කළ අයව. ඒක පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. මේ දෙසුම ඊටාම වටිනවා. ඒ මිච්ඡා සංකල්ප දුරු කරලා සම්මා සංකල්ප උපදවා ගන්න කැමති අයට. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී මේ දෙසුමත් වදාළේ. අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානි. අධිචිත්ත මනුයුත්තේන, ඒ කියන්නේ මේ අධිචිත්තේහි හික්මෙන භික්ෂුව, හිත ගොඩාක් දියුණු කරන්න මහන්සි වෙන භික්ෂුව මේ නිමිති පහ කලින් කලට මෙනෙහි කළ යුතුයි. ඒකට සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් හැටියට සිත ගොඩාක් දියුණු කරන්න මහන්සි නොවන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. ඒ සඳහා මහන්සි නොවන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. නමුත් ඔබටත් මේ කාම ව්‍යාපාද විහිංසාව විතරක ඉපදිලා නැවත පීඩාවටපත් වීම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවට මේ ක්‍රම ඔබට යොදවාගෙන වහා ඒ පීඩාවෙන් දුර වෙන්න පුළුවන් විස්මිත දෙසුමක් මේක. මේ දෙසුමේ නම විතක්ක සන්ඨාන සූත්‍රය. ඔන්න භික්ෂුවක් ඉන්නවා, යම්කිසි කුසල නිමිත්තක් මෙනෙහි කරමින් ඉන්නවා. හැබැයි ඒ කුසල නිමිත්ත ඔහුට මෙනෙහි කරගන්න බෑ.
ඊට පස්සේ දන්නේම නැතුව ඔන්න යනවා කුසලයකට. දැන් ඔන්න ඒ භික්ෂුවගේ හිතේ තියෙන්නේ අකුසල නිමිත්තක්. ඒ නිමිත්ත මෙනෙහි කරමින් ඉන්නකොට නොඑක් පාපී අකුසල විතරක උපදිනවා. චන්දූප සංහිතං කැමැත්ත ඔස්සේ කැමැත්ත ඇසුරු කරගත්ත පාපී අකුසල විතරක වෙන්න පුළුවන්. නැත්තම් දෝසූප සංහිතාපි ද්වේෂයත් එක්ක යෙදිච්ච ඒවා. නැත්තම් මෝහූප සංහිතාපි. අපි හිතමු තරුණ දරුවෙක් ස්ත්‍රියකට ආස කරනවා. ගෑනු ළමයෙකුට ආස කරනවා. දැන් ඒ ඔස්සේම චන්දූප සංහිතං ඒ කැමැත්ත ඇසුරු කරගත්ත විතරක හොගාලා හිතට වේල්ල ඇරියා වගේ ගලාගෙන එනවා. වටේ පිටේ කවුරුත් කතා කරත් ඇහෙන්නේ තමන්ගේම ලෝකෙක අතරමං වෙනවා. දැන් ওই කාම විතරක ඒ කාම සංකල්ප ගැනනේ ඔය සින්දු වලින් 99%ම ලියවිලා තියෙන්නේ. මහා ලොකුවට වර්ණනා කරාට මොකද්ද? කාම විතරක. කාම සංකප්ප. දැන් මේ කැමැත්ත ඇසුරු කරගත්ත විතරක එනවා. එහෙම නැත්නම් ද්වේෂය ඇසුරු කරගත්ත. නොලැබුණාම එහෙම දේශයට පරිවර්තන වෙනවා ඒක. ගොඩාක් වෙලාවට බෙල්ල කපලා මරලා තියෙන්නේ. සියදිවි හානි කරගන්න උදව් කරලා තියෙන්නේ. ජීවිතේ විනාශ කරලා තියෙන්නේ. තමාව පීඩාවටපත් කරලා තියෙන ගොඩක්ම කවුද? ළඟම කෙනෙක්. හිතවත්ම හිටපු කෙනෙක්. ආදරය කරපු කෙනෙක්. ඇයි අර ද්වේෂයෙම ඊළඟට අර ආදරයෙම ඊළඟට ද්වේෂයට පෙළෙනවා. ඒ ප්‍රේමයෙම ද්වේෂයට පෙළෙනවා. ඊට පස්සේ ද්වේෂය ඇසුරු කරගත්ත විතරක වලින් ඔහුව වහ ගන්නවා. සමහර විට මෝහය ඇති වෙනවා. දැන් අර ත්‍රස්තවාදියා. ඒ මෝහය ඇසුරු කරගෙනනේ ඒ මුස්ලිම් අන්තවාදීන් හිතනවා මේ ස්වර්ගයේදී ඊට සොඳුරු ස්ත්‍රියාව ලබන්න පුළුවන්. කන්‍යාව ලබන්න පුළුවන්. මේ විදිහට කළොත් කියලා. ආගම වෙනුවෙන් අන් අය මැරුවොත් කියලා. නොදහන්නන් විනාශ කිරීම ගැන ඒ ආගමේ විතරක් නෙමෙයි තියෙන්නේ. ගොඩාක් ආගම් වල තියෙනවා. වර්තමානයේ ප්‍රසිද්ධව අදහන ආගම් වල තියෙනවා. ඒ වගේ මූල ධර්ම වල තියෙනවා. මේ අපේ වගේ අවිහිංසා ධර්ම නෑ ලෝකේ. තිබ්බත් ඊටාම ස්වල්පයයි. එහි යම් තැනක තිබ්බට වෙන තැනක ඒකේ තියෙන සෞම්‍ය බවක් නැති වෙලා යන විදිය මහා දරුණු ප්‍රකාශ තියෙනවා. එතකොට ඒ ඔක්කොම කෙලෙස් සහිත හිත් වලින් ගොඩනගපු ධර්මයෝනේ. ඒ ශාස්ත්‍රවරු කෙලෙස් සහිතයි. උන්ට චන්දූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත කියන්නේ කැමැත්ත රාගය අසුරු කරගත්ත, ද්වේෂය අසුරු කරගත්ත, මෝහය අසුරු කරගත්ත විතර්ක වලින් පිරිච්ච පෘථග්ජන මිනිස්සු ගොඩනගපු ආගම්. සමහර දෙවරු අදහනවා දෙවරුත් එහෙමයි. රාග ද්වේෂ මෝහයෙන් යටපත් වෙච්ච තමාට ඕන දේ ලබා ගන්නට තමාගේ ඥාතින් පවා නැසලා වනසන තමාට හතුරු වෙන අයගෙන් අවුරුදු ගණන් මතක තියාගෙන ඉඳලා පලිගන්න වීරත්වයට පත් වෙන ඒ තුලින් ඒ වගේ ශාස්ත්‍රවරු දෙවරු තමයි ලෝකෙ මිනිස්සු අදහන්නේ අසුරයෝ අදහන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවකයා තමන්ගේ සිතට ආපු පාපී අකුසල විතරක රාග දේශ මොහ අසුරු කරගත්ත ආන්නේ විතරක එනකොට අඳුන ගන්නවා. තේන භික්ඛවේ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං. ඒ වෙලාවට නිමිත්ත අතහැරලා අන්‍ය වූ නිමිත්තක් මෙනෙහි කරන්න ඕනේ. වෙනත් නිමිත්තක් මෙනෙහි කරන්න ඕනේ. කුසලූප සංහිතං. කුසල් අසුරු කරගත්ත. දැන් අපිට ඒ වගේ චන්දූප සංහිත කැමැත්ත ඔස්සේම හිත යන, රාගය ඔස්සේ හිත යන, ද්වේෂය ඔස්සේ හිත යන, මෝහය ඔස්සේ හිත යන ඒක නැතුව කුසලූප සංහිතං ඒ කියන්නේ අසුභය ඔස්සේ හිත යන, මෛත්‍රිය ඔස්සේ හිත යන, ආදීනව ඔස්සේ හිත යන, අවිහිංසාව ඔස්සේ හිත යන, ඊළඟට අවබෝධය ඔස්සේ හිත මෙහෙවන්න පුළුවන් විතර්ක හිතනවා. ඒ විදිහේ නිමිත්තක් ගන්නවා කුසල නිමිත්තක්. එතකොට අර පාපී අකුසල නිමිත්ත අත්හැරලා කුසල නිමිත්තක් අරගෙන මෙනෙහි කරද්දී අර චන්දූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත
රාග දේශ මොහ ඇසුරු කරගත්තේ සිතුවිලි ප්‍රහීන වෙලා යනවා. නැති වෙලා යනවා. තේසං පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. ඒ විදිහට සිත තුළින් මේ පාපී අකුසල ධර්මයන් දුර වෙලා අර කුසල සිතුවිල්ලත් එක්ක පාපී අකුසල ධර්මයන් ඈත් වෙනකොට ආන්න හිත තමා තුළ නතර වෙනවා. එකඟ වෙනවා. සිත තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. අර කුසල අරමුණ කුසල නිමිත්ත තුළ. ඒකට උපමාවක් කියනවා. හරියට පලගණ්ඩෝවා පලගණ්ඩන්තේ වාසීවා. ඒ කියන්නේ මේ වඩු මහත්තයෙක් හරි ලී වැඩ කරන කෙනෙක් හරි දක්ෂ ලී වඩුවෙක් හරි ඔහුගේ අතවැසියෙක්. ලොකු ඇණයක් බස්සන්න තියෙනවා ලීයකට. එතකොට මේ ලීයකට බස්සන්නකොට ඒක සිවුම් ඇණයකින් කරන්නේ. සිවුම් ඇණයකින් ඔය ජනෙල් හදනකොට ලී වලින් හදන ඇණ තියෙනවා. ඒ ලී ඇණේ තියලා තව හයිය ලීයකින් ඊට වැඩි ටිකක් පොඩි අර ලී ඇණේට හයියෙන් පහර ගහනකොට ඒක හොඳට තද වෙලා අර ලී දෙක හිර වෙනවා. පරණ ක්‍රමී. ආන් එහෙම ලොකු ඇණයකින් තව පොඩි ඇණයක් හිර කරනවා වගේ. එහෙම නැත්නම් පොඩි ඇණයක් අරගෙන අර හොඳට වැදිලා තියෙන ඇණයක් ගලවනවා වගේ. ඔය ජනෙල් පියන් වලට වීදුරු දාලා තියෙනවා. වීදුරු ගලවනකොට අර ජනෙල් පියන් ඈත් කරන්න ඕනේ. කෑලි 4කින් පියන සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අර ලී ඇණේ ගලවන්න ආයෙ කරන ඊට වැඩිය පොඩි හයිය ලීයක් ඇණයක් අරගෙන ඒක වෙන සිදුරක් ඇතුළ හිදසක් තියෙන සිදුරක් උඩින් තියලා ඒකට හයියෙන් ගහනකොට අර ඇණේ ගැලවිලා යනවා. ආන්නේ උපමාව තමයි මේ කියන්නේ. දක්ෂ වඩුවෙක් හරි ඒ වඩු මහත්තයාගේ දක්ෂ ගෝලෙක් ගොරෝසු ඇණයක් පුංචි ඇණයකින් තද කරනවා වගේ, ගොරෝසු ඇණයක් පුංචි ඇණයකින් අයින් කරනවා වගේ. ආන්නේ වගේ අර ගොරෝසු නිමිත්තක්නේ අකුසල නිමිත්ත තිබ්බේ. ඒක සියුම් නිමිත්තක් අරගෙන ඒ අකුසල නිමිත්ත හිතෙන් අයින් කරලා දානවා. ලස්සන සරල උපමාවක් නේ. එතකොට ඔහු තුල අර සියුම් කුසල අරමුණ දියුණු වෙන්න පටන් ගන්නවා. හිත එකඟ වෙනවා. ඔන්න පළවෙනි ක්‍රමේ. හිතට එන පීඩා සහගත අරමුණු වලින් හිත නිදහස් කරගන්න අකුසල විතර්ක වලින්, අකුසල සංකල්ප වලින්, අකුසල මිච්ඡා කල්පනා වලින් හිත පිරිසිදු කරගන්න පළවෙනි ක්‍රමය. තමා තුළට ආපු අකුසල විතර්කය අයින් කරලා කුසල විතර්කයක් ඒ තැනට ඒ අඩුව පුරවන්නට යොදවනවා. මොකද හිත පවතිනවානේ විතර්කත් එක්ක. ඒ විතර්ක චෛතසිකය යොමු කරනවා. තසචේ භික්කවේ භික්ඛුනෝ තම්මා නිමිත්ත අඤ්ඤං නිමිත්තං මනසිකරෝතු කුසලූප සංහිතා. මහණීදින් භික්ෂුව ඒ නිමිත්ත අකුසල නිමිත්ත අතහැරලා කුසල නිමිත්ත මෙනෙහි කරනකොට කුසලූප සංහත එහෙම මෙනෙහි කරමින් ඉන්නකොටත් uppajjanteva papaka akusala vitakka. පාපී අකුසල ධර්මයන් ඔන්න ආය උපදින්න පුළුවන්. අර ඡන්ද දේශ මෝහ මුල් කරගත්ත අකුසල විතරකයක් ආයෙන්ට පුළුවන්. තේන භික්කවේ භික්ඛුනා තේසං විතක්කානං ආදීනව උපපරික්ඛිතබ්බෝ. එතකොට ඒ භික්ෂුව අර විතර්කයන්ගේ ආදීනව මෙනෙහි කළ යුතුයි. හොඳට මෙනෙහි කළ යුතුයි. උපපරික්ඛතෝ ආත්පසින් මෙනෙහි කළ යුතුයි. දැන් අර කුසල අරමුණේ ඉන්නකොට ආයාව පාපී අකුසල විතර්ක. එතකොට ආපු පාපී අකුසලවර ආදීන විතන්න ඕනේ මේක මට හොඳ නෑ. අන්න අර ද්වේදහ විතක්ක සූත්‍ර විදියට හිතන්න පුළුවන් මේක මට අයහපත පිණිස පවතිනවා. අන් අයට අයහපත පිණිස පවතිනවා. ඉතිපි මේ විතක්කා අකුසල මේ විතර්කය අකුසලයෝ. ඉතිපි මේ විතක්කා සාවජ්ජ මේවා වැරදි දේවල්. ඉතිපි මේ විතක්කා දුක්ඛ විපාකා මේ විතර්ක වලින් දුක් විපාක ලබා දෙනවා. තස්ස තේසං විතක්කානං ආදීනවං උපපරික්ඛතෝ. ඔය විදිහට ආදීනව මෙනෙහි කරද්දී යේ පාපක අකුසල විතක්කා තේ පහියන්ති. අර චන්දූප සංහිතාදී පාපී අකුසල විතර්කයන් දුරු වෙලා යනවා. දුරු වෙලා යනවා. එතකොට
ඇතුලේ හිත තැන්පත් වෙනවා. හිත සංසිඳෙනවා. එකඟ වෙනවා. සමාහිත වෙනවා. මේ හිත සංසිඳෙන්නේ නැත්te මේ පාපී අකුසල විතරක ඔස්සේ හිත දුවනකොට. ඔන්න දෙවෙනි ක්‍රමේ තමයි හිතට ආපු පාපී අකුසල විතරකයන්ගේ ආදීනව හානිය පාඩුව හිතනවා අවාසිදායක බව හිතනවා. එතකොට දුරු කරගන්න පුළුවන්. ඒකටත් උපමාවක් කිව්වා. ඒක හරියට ලස්සනට ඉන්න කැමති තරුණ දුවෙක්ගේ හරි පුතෙක්ගේ හරි බෙල්ලට සර්ප කුණක් දානවා. නැත්තම් බලු මැරිච්ච බල්ලෙක් දානවා. පිටිපස්සෙන් ගෙනල්ලා බෙල්ල අස්සෙන් කකුල් දෙක අත් දෙක වැටෙන්න දානවා. කොච්චර ගඳයිද බලන්නකෝ. එහෙම නැත්තම් මිනි කුණක් දානවා. බෙල්ලේ පටලවනවා. එතකොට ඔහු ඒක නිකන් කමක් නැහැ තව ටිකකින් අරන් දානවා කියලා ඉන්නවද? ඒ ගමම්ම අරන් දානවා. ඒකට ගොඩාක් පිළිකුල් කරනවා, ලැජ්ජා වෙනවා, අප්‍රසන්න කරනවා. ඉක්මනින් මේක ඇදලා එළියට දාලා ඊට පස්සේ නාලා අතුල්ලලා සබන් ගාලා සෙන්ට් ගහලා ඒක විකාරයක් කරනවා. ඇයි හේතුව? මේ අර අකමැති නිසා, ලස්සනට ඉන්න කැමති නිසා. ආන්නේ වගේ ඒ කය ලස්සනට තියාගන්න කැමති තරුණ දරුවෙක් වගේ හිත ලස්සනට තියාගන්න කැමති ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. එතකොට අර තමන්ගේ හිතට ආපු ලාමක පාපී අකුසල විතර්කයන් දකින්න ඕනේ. අර කුණු වෙච්ච සර්ප කුණක්, බලු කුණක්, මිනි කුණක් වගේ. ඒකේ ආදීනව ප්‍රකට කරගන්න ඕනේ. ආදීනව සංඥාවේ හිත පිහිටවා ගන්න ඕනේ. ආන්න එහෙම හිත පිහිටවා ගන්නකොට ඒ ආදීනව ප්‍රකට වෙනකොට අර කාම ආදී විතර්කයන්, අකුසල විතර්කයන් දුරු වෙලා යනවා. කාම ව්‍යාපාද ආදී විහිංසාදී විතර්කයන් දුරු වෙලා යනවා. ඒ ආදීනව මෙනෙහි කරන ක්‍රමය. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔන්න ආදීනව මෙනෙහි කරමින් ඉන්න ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් දැන් භික්ෂුව. හරි උපාසකෙක් හරි උපාසිකාවක් හරි. එහෙම මෙනෙහි කරන් ඉද්දිත් ආයෙත් යම් ප්‍රමාදයකින් පාපී අකුසල විතරක උපදින්න පුළුවන්. රාගය ඔස්සේ, ද්වේෂය ඔස්සේ, මෝහය ඔස්සේ කියන්නේ කාම විතරකයක් වේවා, ව්‍යාපාද විතරකයක් වේවා, විහිංසා විතරකයක් වේවා, තව නොයෙක් මිච්ඡා විතරක උපදින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එතකොට ඒකට ක්‍රමයක් තියෙනවා. තේන භික්ඛවේ භික්ඛුනා තේසං විතක්කාන අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ. ඒ භික්ෂුව ඒ විතර්ක අසති සිහි නොකට යුතුයි. අමනසිකාරෝ මෙනෙහි නොකළ යුතුයි. ආපජ්ජිතබ්බෝ ඒට පැමිණිය යුතුයි. ඒ කියන්නේ සිහි නොකරන බවට, මෙනෙහි නොකරන බවට පැමිණෙන්න ඕනේ. කියන්නේ මෙහෙම. දැන් ඔන්න ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන ශ්‍රාවකෙක් ඉන්නවා. දැන් එයා දවල් කාලේ ඔහොම ඉන්නකොට, හුදකලා වෙන්නකොට දැන් ඔන්න පරණ සිදුවීමක් එක්ක රාගෙ හිතට එනවා. ඔන්න රාගෙ හිතට ආවා. දැන් ඔහුට පුළුවනි ඒ රාග සිතුවිල්ල අයින් කරලා කුසල අරමුණක් හිතන්න පටන් ගන්න. ඔන්න කුසල අරමුණක් හිතන්න පටන්ගෙන යනකොට ආයෙත් එනවා රාගي. එතකොට පුළුවනි ආදීනව හිතන්න. ආදීනව හිතනකොට දුර වෙලා යනවා අකුසල සිතුවිල්ල. ඔන්න ආයෙ කුසලයේ හිතන් ඉන්නවා. එතකොට ආයෙත් අකුසලේ එනවා. ආයෙත් ඒ රාගික ක්‍රියාව, මේ රාග වචන මේක මැවිලා පේනවා. ඒ ඔස්සෙම හිත යනවා. ආන්නේ හිත යනකොට ඔහුට කරන්න පුළුවන් ඒක ගැන තියෙන අවධානය නැති කරනවා. සිහි කරන්නේ නැතුව ඉන්නවා, මෙනෙහි නොකර ඉන්නවා. අපිට පුළුවන් ඒක කරන්න. අත්හදා බලන්න ඕන මේවා. සිහි නොකර ඉන්නවා, මෙනෙහි නොකර ඉන්නවා. ඒ සිහි නොකර ඉන්නකොට, මෙනෙහි නොකර ඉන්නකොට ඒ පාපී අකුසල විතරකයෝ නැති වෙලා යනවා. ඒක හරියට මේ වගේ දෙයක්. චක්කුමා පුරිසෝ ආපාතගතානං රූපානං අදස්සන කාමවස්ස සෝ නිමීලේයවා අඤ්ඤේනවා අපලෝකේය. ඇස් තියෙන මිනිසෙක් ඉන්නවා. ඔහුගේ ඉදිරියට ඔහු දකින්ට අකමැති රූප එනකොට ඔහු මොකද කරන්නේ? අහක බලා ගන්නව නැත්නම් ඇස් පියා ගන්නවා.
දකින්ට අකමැති රූප හමුවේදී ඇස් පියා ගන්නවා වගේ අහක බලා ගන්නවා වගේ මෙනෙහි නොකරන්න ඕනේ. සිහි නොකරන්න ඕනේ අර අකුසල සිතුවිලි. එතකොට ලාමක අකුසල සිතුවිලි නැති වෙලා යනවා. පාපී විතර්ක, මිච්ඡා විතර්ක නැති වෙලා යනවා. සම්මා සංකප්ප තුල හිත පිහිටනවා. ඒ අසතිය ගැන තියෙන කොටස. ඒත් ඔන්න එහෙමත් දුරු කරගෙන නැවත ඉන්නකොට අසතිය අමනසිකාරයෙන් ඉන්නකොට ආයෙත් එන්න පුළුවන් පාපී අකුසල විතර්කයන්. අපිට රාග අරමුණක් කියමු. ඔන්න ආයෙත් රාග අරමුණක් එනවා. එතකොට මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ තනදී ලස්සන ක්‍රමයක් කියනවා. තේන භික්කවේ භික්ඛුනා තේසං විතක්කානං විතක්ක සංඛාර සන්ඨානං මනසිකා තබ්බං. ඒ විතර්කයන් හටගන්ට මුල් වීම මෙනෙහි කරන්ට කියනවා. විතර්කයන් හටගන්න මුල් වෙච්ච ක්‍රමේ මුල්ුණු ස්ථානයේ මෙනෙහි කරන්ට කියනවා. ආපස්සට යන්න කියනවා මුල්ුණු ස්ථානය. එතකොට පාපී අකුසල ධර්මයන් දුර වෙලා යනවා. මොකද්ද විතර්ක හටගන්න මුල්ු ස්ථානය කියන්නේ? ඔන්න අපි හිතමු රාගයක ආකල්පයක් ඇවිල්ලා දැන් හිත තුල පෙලි ඒකම එනවා. එතකොට ඔහු හිතනවා දැන් මේක මට උදේ තිබ්බේ නෑනේ. දැන් මේ මට ඇති උනේ. ඇයි මේ ඇති උනේ? ස්පර්ශය නිසානේ මේ විඳීම ඇති උනේ. ඒ කියන්නේ මේ මනසත් අරමුණු මනෝ විඥානයත් නිසා මනසේ ස්පර්ශයෙන් මේ මට දුක් වේදනාව ඇති වෙන්නේ. මේ රාග සිතුවිලි ඇති වෙන්නේ. මේක නැවත නැවත මට පීඩා ගෙනත් දෙන්නේ. ආන්න එහෙම ආපස්සට හිතනවා. මුල හොයනවා. ලාමක අකුසල විතර්කයන්ගේ මුල් ස්ථානයේ මෙනෙහි කරනවා. විතක්ක සංඛාර සන්ඨාන මනසිකා තබ්බං. ආන් එහෙම මෙනෙහි කරනකොට ඒ පාපී අකුසල ධර්මයන් නැති වෙලා හිත තැන්පත් වෙලා එකඟ වෙනවා. ඒක හරියට මේ වගේ සරල උදාහරණයක්. ඔන්න මිනිස්සෙක් වේගෙන් ඇවිදගෙන යනවා. වේගෙන් ඇවිදගෙන යනකොට මේ මිනිස්සයාට හිතෙනවා මම මොකටද වේගෙන් යන්නේ? මං හිමීට යනවා. ඔය සමහර මිනිස්සු පුරුද්දට යනවනේ වේගෙන් යන්නේ. එයා හිතනවා නෑ මම වේගෙන් යන්න ඕනේ නෑ පයින්. මං හිමීට යනවා. හිමීට යනකොට මේ මිනිස්සයාට හිතෙනවා මම මොකටද ඇවිදින්නේ මහන්සි වෙලා මං නතර වෙනවා. නතර වුණාම හිතනවා මම මොකටද නතර වෙන්නේ? මම මොකටද මේ හිටන් ඉන්නේ? මං වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ හිතනවා මං වාඩි වෙන්නේ මොකටද? හාන්සි වෙනවා. ඔන්න දිග ඇදුණා. දැන් හරි පහසුවෙන් ඉන්නවා. අර සංකීර්ණ ඉරියව් වලින් සරල ඉරියව් වලට ආවා. ඕලාරිකං ඉරියාපතං අබිනිවජ්ජත්වා සුකුමං ඉරියාපතං කප්පේය. ගොරෝසු ඉරියාපත අත්හැරලා වර්ජනය කරලා බැහැර කරලා සියුම් ඉරියව් වලට ආවා. දැන් මේ සියුම් ඉරියව් වල වාසය කරනවා. ආන්න ඒ විදිහට අකුසල විතරක උපදින්ට හේතු වෙච්ච ආරම්භක තැන හොයන්න ඕනේ. ඔහුට පුළුවන් ඔන්න දැන් ද්වේෂය ඇවිස්සලා දැන් මරන්න හිතෙනවා කෙනෙක්. කල්පනා කරනවා ඇයි මට මරන්න හිතෙන්නේ? මට මේ මනුස්සයා එක්ක ද්වේෂය ඇති වුණේ. ඇයි මට ද්වේෂය ඇති වුණේ? මට මේ මනුස්සයා බැන්නා. අර පිරිස ඉස්සරහා බැන්නේ ඇයි? කොහොම ආපස්සට හිතනවා. මම කරපු වැරද්දකට නම් ඒක මගේ වැරද්දක්. දැන් මට මේ පීඩාව ආවේයි. මේ ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වුණේ ඇයි? ආයතන හයක් තියෙන හින්දා. ආයතන හයයි නාම රූප තියෙන නිසා. නාම රූපයයි විඥානය නිසා. විඥානය තියෙන්නේ සංස්කාර නිසා. සංස්කාරයයි අවිද්‍යාව නිසා. ඔය විදිහට ආපස්සට මෙනෙහි කරන්න පුළුවන්. ඒතර මේ අවිද්‍යාවෙන් යුතු වීම නිසා අවිද්‍යාව සහගතව සංසාරේ සැරිසරාගෙන යන නිසානේ මට මේ ඔක්කොම ගැටලු ප්‍රශ්න අන්නහු තේරුම් ගත්තා. මේක කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේම ප්‍රශ්නයක්. මුල හොයාගත්තා. තණ්හාව නිසානේ මේ දුක හටගන්නේ. මුල හොයාගත්තා. ඊට පස්සේ ඔහුට පුළුවනි අර ඔහු තුල තියෙන රාගය හරි, දේශය හරි, ඒක කාම විතරක හරි, ව්‍යාපාද විතරක හරි, විහිංසාව විතරක හරි
නිකම්ම දුර වෙලා යාම අත්දකින්න පුළුවන්. අර විදිහට මෙනෙහි කරද්දිම දුර වෙලා යනවා. හිත එකඟ වෙනවා. විතර්කයන්ගේ මුල සිටීම. ඊළඟට පස්වෙනි ක්‍රමයකුත් බුදුරජාණන් වහන්සේ වදාලා. ওই විදිහට විතර්කයන්ගේ මුල හොයලා ඉන්නකොටත් හොඳින් ඉන්නවා දැන්. නමුත් ඔන්න ආයෙත් එන්න පුළුවන් පාපී අකුසල විතර්කයන්. රාග සම්බන්ධ හරි, දේශ සම්බන්ධ හරි, මෝහ සම්බන්ධ හරි. තේන භික්කවේ භික්ඛුනා දන්තේභි දන්තමාදහය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හි තබ්බං අබිනිප්පීලි තබ්පීලේ තබ්බං අபிසන්තාපේ තබ්බං. ඔන්දෙන් බරපතල විවිධ දේවල් කරා නමුත් මේ අකුසල විතරක දුර වෙන්නේ නැහැ. දැන් මොකද්ද කරන්න ඕනේ? හොඳට දත් මිටි කාගෙන, දතින් දත තද කරගෙන, දිව උඩ තල්ලට තියලා තද කරගෙන, කුසල් සිතින් ඒ පාපී අකුසල විතර්කයන් හොඳට පෙළන්න ඕනේ, නිග්‍රහ කරන්න ඕනේ, වෙහෙසවන්න ඕනේ. මේ ලාමක විතර්කයන්ට නිඳා වේවා. මේ විතර්කයන් උඹ මාව ආයෙත් අපායේ ගෙනියන්න හදන්නේ. රහතන් වහන්සේලාගේ තේර ගාථාවල තියෙන මේ හිත. උඹ මාව කැමැති කැමැති අරමුණු වල අරගෙන ගියා. මාව විතක සතර විතක තිරිසං ලෝකෙ පැද්දුවා. විතක නිරේ පැද්දුවා. විතක പ്രേතය අතරි පැද්දුවා. විතක මිනිස්සු අතරි පැද්දුවා. ඔබ මාව මේ තරම් දීර්ඝ සංසාරයක එක්කන් ගිහිල්ලා මෙච්චර දුක් දුන්නේ උඹ නේද කිය කිය අර හිතට ගරහලා රහතන් වහන්සේලා විතර්ක අත්හැරලා පාපී විතර්ක අත්හැරලා කුසල විතර්ක තුල හිත එකඟ කරගත්ත විදි තේර තේරී ගාථාවල හරියට සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට ඒකට උදාහරණයක් කියනවා. බලවත් එක මිනිස්සෙක් දුර්වල පුරුෂයෙක්ව බෙල්ලෙන් අල්ලගෙන එහෙම නැත්නම් අතින් පයින් අල්ලගෙන කඳෙන් අල්ලගෙන ඒ මනුස්සයා හොඳටම පෙළෙනවා. තරවටු කරනවා. බය කරනවා. ආන්නේ වගේ සිත හොඳට පෙළලා අර පාපී අකුසල විතරකයන් ගැන බය උපදවන්න ඕනේ. ආන්න එතකොට ඒ අකුසල් දුර වෙලා හිත එකඟ වෙනවා, තැන්පත් වෙනවා, සංසිඳෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ මේ කරපු ක්‍රියාවන්. ඒ විදිහට තමයි හිතට නිග්‍රහ කරලා හිත ආරක්ෂා කරගන්නවා. කොහොම හරි මේ මොකද්ද කරන්නේ? මිච්ඡා සංකප්ප දුරු කරලා සම්මා සංකල්ප තුළ හිත පවත්වනවා. යතෝකෝ භික්ඛවේ භික්ඛුනෝ යං නිමිත්තං ආගම. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ නැවතත් ඒ ප්‍රතිපදාවන් පහ කෙටි කරලා දේශනා කළා. අපි මතක් කරගමු. පළවෙනි එක තමයි යම් විතර්කයක් මෙනෙහි කර කර ඉදී අකුසල් විතර්ක ආවොත් ඒ අකුසල් විතර්ක බැහැර කරලා කුසල විතර්කයක් හිතනවා. අන්නේ කුසල විතර්කයක්. එතකොට හිත හදා ගන්න පුළුවන්, කුසලයට ගන්න පුළුවන්, එකඟ කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි උපක්‍රමේ තමයි ආදීනව හිතනවා. තුන්වෙනි උපක්‍රමේ අසත්‍ය මනසිකාර මේ සිහි කරන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව ඉන්නවා. හතරවෙනි එක ආරම්භක මුල හොයනවා. පස්වෙනි එක තමයි හොඳට දත්මිටි කාගෙන දිව තලයට තද කරගෙන කයට හිතට වීරිය අරගෙන කුසල් සිතින් අකුසල් සිත මඩිනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ සිත විතර්කයන්ගෙන් කිලුට වෙන්න නොදී, පාපී විතර්කයන්ගෙන් කිලුට වෙන්න නොදී රැක ගන්න විදිහ දේශනා කළා. අයං උච්චති භික්ඛවේ භික්ඛු වසී විතක්ක පරියාය පතේසු. ওই විදිහට හිත හරියට හදාගත්තොත් ඒ භික්ෂුවට කියන්නේ මහණෙනි විතක්ක පරියාය පතය විතර්ක සැරිසරන මාර්ගය වසඟයට ගත්තා කියලා ඒ භික්ෂුවට කියන්න පුළුවන්. විතර්ක හැදෙනේ ක්‍රමයේ වසඟයට ගත්තා. යං විතක්කං ආකංකිස්සති තං විතක්කං විතක්කෙස්සති. යං විතර්කයක් නම් හිතන්න කැමති ඒ විතර්කය හිතන්න. යං විතක්කං නාකංකිස්සති නතං විතක්කං විතක්කෙස්සති. යං විතර්කයක් කැමති නැත්නම් ඒ විතර්කේ විතර්ක කරන්නේ නැහැ. ඕන බලන්න රහතන් වහන්සේගේ ස්වභාවය. හිත දමනය කරගත්ත දන්ත බවට පත් වුණ
දමණයටපත් වුණ භික්ෂුවගේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණය. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන රහතන් වහන්සේලාගෙන මේ කෙලෙස් සහිත පෘථග්ජනයෝ මයින්ඩ් යනවා. තමන් වගේ වෙන්න ඇති කියලා තීරණ දෙනවා. දැන් තමන්ට පුළුවන් ද තමන්ට කැමති විතරක තියාගෙන අනිත් විතරක අත්හරින්න බෑ. ඒක හිත වඩපු උතුමෝ විතරයි කරන්නේ. ඒ නිසා පෘථග්ජනය මුලින්ම ශ්‍රද්ධාවෙන් අදහන්න ඕනේ. ඒක තමන්ට තේරෙන්නේ නැහැ කියලා ඒ ගැන සැක කරාට ඒ ගැන ප්‍රතික්ෂේප කරාට මිත්‍යා මත හැදුවට තමන් නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා තමන් කැමති විතරකයක් හිතන්න පුළුවන්, අකමැති එකක් නොහිතා ඉන්න පුළුවන්. මේ විදිහට වසඟ කරගත්ත භික්ෂුව අච්චිච්චි තණ්හං තණ්හාව සිඳ දැම්මා. වාවත්තේ සංයෝජනං සංයෝජන උපුටා දැම්මා. සම්මා මානාභි සමයා මානය පිළිබඳ යථාර්ථ වශයෙන් මනාකොට අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දුරු කළා. අන්තමකාසි දුක්ඛසාති දුක කෙලවර කළා කියලායි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ විතක්ක සන්තාන සූත්‍රයේදී ওই විදිහට පැහැදිලි කරා විතර්ක පතය විතර්ක සැරිසරන මාවත තමන්ගේ වසඟයට ගන්න විදිහ. ඒ නිසා මේ සම්මා සංකල්ප පිළිබඳ මම ඇත්තටම මෙච්චර විග්‍රහ කරන්න කල්පනා කරලා තිබෙත් නැහැ. දේශනා දෙකක් ඔස්සේ කලින් දේශනාවත් ශ්‍රවණය කරන්න මේ දෙසුමා විතරක් අහපු අය හොඳට පැහැදිලි කරගන්න පුළුවන් සම්මා සංකල්පය පිළිබඳ. හැබැයි සම්මා සංකල්පය මුලින්ම ලෞකිකව හටගන්නේ. පස්සේ ලෝකෝත්තර ආර්ය මාර්ගයේ ඉපදීමත් එක්ක ඒ ලෝකෝත්තර මාර්ගඥානයත් එක්ක තමයි සම්මා සංකල්පය ලෝකෝත්තර වශයෙන් හටගෙන මිච්ඡා සංකල්පය සදහටම ප්‍රහීන වෙලා යන්නේ. සෝවාන් ශ්‍රාවකයා තුළ සතර අපාය ඉපදීම පිණිස හේතු වෙන මිච්ඡා සංකල්ප ප්‍රහීන වෙලා යනවා. එනිසා අප මේ දෙසුම් වලින් ඉගෙනගත යුත්තේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මොනතරම් පැහැදිලිව අපට මේ සංකල්පයන් පිළිබඳ විග්‍රහ කළාද. අපිට නැවත අලුතෙන් බුද්ධ ආගමට අලුත් අර්ථකථන දෙන්න ඕනේ. අලුතෙන් අපට ඒවා පිළිබඳව විවේචන කරන්නට දෙයක් නැහැ. උද්දච්ච විදියට විවේචන කිරීම උගත්කම කියලා සලකනවනේ අද කාලේ. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා ගැන මේ සිව්වනක් පිරිස ගැන අනුකම්පාවෙන් තමයි දෙව් මිනිසුන් ගැන අනුකම්පාවෙන් තමයි මේ දෙසුම් අද නැත්තම් බෝසත් කාලේ හිටපු විදිය නැත්තම් මේ තමන් වහන්සේගේ මේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක මේවා ඉතා සරල උපමාත් එක්ක මේවා විග්‍රහ කළ යුතු වන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව බුදුරජාණන් වහන්සේ නිතරම ඉන්නවනේ අභ්‍යාපජ්ජ විහරණේ ඒ වගේම පවිවේක විහරණේ. ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළම අපට මේ සම්මා සංකල්පයන් පරිපූර්ණ කරගන්නට අදිෂ්ඨාන කරගමු. ඒ සඳහා අපට තිරුවනේ අනන්ත ආශිර්වාදේ සැලසේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු. අද දවසේදී මේ උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණාව සඳහා විකාශන දායකත්වය එකතු කරන්නේ බොරුපන ගැමුණු මාවතේ නම්බර 150A නිවසේ පදිංචි මුණසිංහ අමරාවති සිල්වා මහත්මිය, දියණියන් දෙදෙනා සහ බෑනාවරුන් දෙදෙනා ඇතුළු මොනුබුරු මිනිබිරියන් විසින්. ඒ පින්නතුන් රැස් කරගත්තේ මහත්ඵල මහානිසංස ධර්ම දානමය පින සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් සැපයටපත් වෙත්වා. අපේ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. උතුම් ධර්ම අවබෝධයට හේතු වාසනා වෙත්වා. වර්ෂ 68ක් ආයු වළඳා මීට වසරකට පෙර මිය පරලොව ගිය 2027 වන දින මිය ගිය අජිත් චන්ද්‍රසිරිද සිල්වා මහත්මයාට පරලොව වශයෙන් මේ පින්පෙත් අනුමෝදන් වේවා. වසර 102ක් ආයු වළඳා මීට වසරකට පෙර මිය ගිය 2028 10 වන දින මිය ගිය ඇසිලින් සිල්වා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. අනෙකුත් මිය පරලොව ගිය මුණසිංහ රික්ස්මන් සිල්වා මහත්මයාට, අලංකාරයේ මයුරාවති සිල්වා මහත්මියට, වැල්ලගේ හෙන්රික් සිල්වා මහතාට, උඩවත්තගේ ඇල්බර්ට් සිල්වා මහතාට, වැල්ලගේ ලලනී සිල්වා මහත්මියට, දේවගේ දුල්ලසේන සිල්වා මහතාට, මුණසිංහ කිස්සිරි සිල්වා මහත්මයාට සහ
හඳපාන්ගොඩ මුදිතා මානෙල් මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. අනන්ත සසරේ මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. සසර දුකින් අත් මිදෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා. පවිත්‍රා හංසනී ලොකු දියණියට, රුචිනී තක්ෂිලා පොඩි දියණියට, මාදවහසිත කරුණා තිලක ලොකු බෑනාට, පුබුදු අසංග මල්ලවාරච්චි පොඩි බෑනාට සහ කොළඹ පාක් රෝඩ්හි පදිංචි ආචාර්ය රංජිත් සිල්වා මහත්මයාට මේ පින් අනුමෝදන්ව තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. දායකත්වයේ දරූ ඒ අමරාවති මොනසිංහ අමරාවති සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාට ඥාති හිතවතුන්ට මේ පුණ්‍යානුභාවයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම සියලු ගෞතම බුදු සසුනේ දියුණුව කැමති සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, සිල් මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නිවෙස්වල සිට මේ ධර්මය ඉතා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළ ඔබටත්, ඔබේ පවුල හැමටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. මේ බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙන්න හැම දිනාට මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේ පිපානිනෝ. සාදු සාදු සාදු.